නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍රෝත්තම මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනි, අද මෙම ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 148 ශ්‍රමදාන මාවත ගලිගමුව නගරයේ යන ලපිනේ පදිංචි පින්වත් සඳරුවන් තිලකරත්න මහත්මයා සහ තෙස්මා හංසිනී මහත්මිය යන ඒ පින්වතුන්ලා විසින් මූලික අරමුණ වෙලා තියෙන්නේ සුජීවත්ව සිටින සුනිල් තිලකරත්න මහත්මයාට සහ ඒ මහත්මියටත්, රත්නසේකර මහත්මයාට සහ ඒ මහත්මියටත්, සානුලි දහම්සා දියණියටත්, සෙනුක දහම්සත් පුතණුවන්ටත්, සහෝදර සහෝදරියන්ට සහ දෙපාර්ශවයේම ආච්චිට සීයාට මේ හැම දෙනාට නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා කියන උතුම් අදහසිනුයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ධම්මෝසධ කියලා කිව්වේ ශ්‍රී සද්ධර්මයේ නම් වූ ඖෂධය. බුදුරජාණන් වහන්සේ මේ ධම්ම ඖෂධය ගැන ගාථාවක් පදාලා යේකේචි ඕසධා ලෝකේ විජ්ජන්ති විවිධා බහු ධම්මෝසදං සමන්නත්ති ඒතම් පිවත භික්ඛවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම්තා ඖෂධ තිබෙනවාද මේ ලෝකේ, ඒ සියලු ඖෂධ අතරේ ධර්මයේ නම් වූ ඖෂධයම ශ්‍රේෂ්ඨ වේ. ධම්මෝසදං සමන්නත්ති, ධර්මයේ නම් වූ ඖෂධයට සමාන කිසිවක් නැත්තේය. ඒතම් පිවත භික්ඛවෝ, තමන්ගේ ජීවිතයේ සුවපත් කරගනු කැමැති පින්වත් මහණෙනි, ඔබ ඒ දහම් ඔසුව පානය කරන්නට කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ දහම් ඔසුවේ සුන්දරත්වය අපි ඉගෙන ගන්නවා ඊටාම මනහර විදිහට ධර්මයේ විස්තර වෙන උතුම් පොත් වහන්සේ නමක් ඇසුරු කරගනිමින්. ඒ තමයි අපි දන්නවා නෙත්තිප්පකරණය, නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන ආසිරිමත් පොත් වහන්සේ. මේ පොත් වහන්සේගේ අපි අද දහම් කාරණා ඉගෙන ගන්නේ පදට්ඨාන හාර නම් වූ 16 වෙනි මේ 16ක් වූ හාරයන් අතරේ 4 වෙනි හාරය. සියල්ල දිනූ භාග්‍යතුන් වහන්සේ දහම් දේශන සේක. උන්වහන්සේ වදාරන ලද ධර්මයට ආසන්න කාරණී වූ යමක් ඇද්ද? මෙසේ සියලු සූත්‍ර දේශනා ධර්මයන්ට ආසන්න කාරණේ දක්වීම පදට්ඨාන හාරයයි. මේ පදට්ඨාන හාරය කියන කොටස පින්වතුනි හරිම ලස්සනයි. අපි කවදාවත් අහලා නැති විදිහට මහා කච්චාන මහරහතන් වහන්සේ මේ ධර්ම අර්ථ පහදනවා. බලන්න මෙහි මේ
පදට්ටාන හාරය ධර්මයේ තෝරන අපූර්ව. මේ ධර්මයේ කරා ගෙන යන ආසන්න කාරණේහිවත් පදට්ටාන හාරය. බුදුරජාන් වහන්සේ කුමක් දේශන සේක්ද? සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින් අවබෝධ නොකරවන ලක්ෂණය අවිද්‍යාවයි. දැන් අපි අහලා තියෙනවානේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ අකුසල් අතර තියෙන බලවත්ම අකුසලේ. නීවරණ අතර තියෙන බලවත්ම නීවරණය. මේ අවිද්‍යාවේ ලක්ෂණය තමයි කියනවා. සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධ නොකරවන ලක්ෂණය. අවිද්‍යාවේ ලක්ෂණය, අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද? මේ ධර්මයන් තුල තියෙන සත්‍ය ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරවන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. ඒ අවිද්‍යාවට ආසන්න කාරණය විපරීත බවට පත් වී ඇති සතර සංඥා විපල්යාසය යෝය. එතකොට අවිද්‍යාවට තියෙන ඇත්ත ඇති හැටියෙන් අවබෝධ නොවීමට තියෙන ආසන්න කාරණය මොකක්ද? ඇත්ත ඇති හැටියෙන් අවබෝධ නොවීමෙන් යුක්ත කෙනා, අවිද්‍යාවෙන් යුක්ත කෙනා ඊළඟට ආසන්න වෙන්නේ සංඥා විපල්ලාස වලට. මොනවද සංඥා විපල්ලාස? අසුභේ සුභ සංඥා. අසුභ දේ ගැන ඔහුට තියෙන්නේ සුභ සංඥාව. දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛ දේ ගැන සැප සංඥාව. සැප සංඥාව කියලා කියන්නේ සැප විදියට අඳුනගන්නේ. අනිත්‍ය දේ ගැන නිට්ටයයි කියලා අඳුනගන්නේ. අනාත්ම කියලා කිව්වේ තමන්ගේ වසඟේ පවත්තන්ට බැරි දේ ගැන ආත්ම සංඥා. තමුන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලායි හිතන්නේ. මේන්න මේක තමයි කියනවා අවිද්‍යාවට ආසන්න කාරණය. සිතේදී ගිය අරමුණෙහි බැස ගැනීමේ ලක්ෂණය තණ්හාවයි. යම් අරමුණකට හිත ඇදිලා ගියාද ඒ අරමුණේ බැහැ ගන්න ලක්ෂණය තණ්හාව. මේ මීහරක් මඩක් දැක්කහම ඒ නාකි මීහරක දුවගෙන ගිහිල්ලා මඩට පහිනවා. මඩේ බැස ගන්නවා. ආන්නේ වගේ තෘෂ්ණාවේ ස්වභාවය සිතේදී ගිය අරමුණේ බැස ගැනීම. ඒ තණ්හාවට ආසන්න කාරණය එහි ඇති ප්‍රිය ස්වභාවයයි මිහිරි ස්වභාවයයි. තණ්හාවේ ආසන්න කාරණේ තමයි මේ ලෝකේ ප්‍රිය ස්වභාවය, මිහිරි ස්වභාවය. ආසා කරන දෙය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටීමේ ලක්ෂණය ලෝභයයි. ලෝභයේ ලක්ෂණය මොකද්ද? යමකට ආසා කරනවද ඒ ආසා කරන දේ ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ආන් ඒක ලෝභය. ඒතර ලෝභය කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. ලෝභයේ ස්වභාවය මොකද්ද? යමක ආසා කරනවද ආසා කරන දේ ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. මේ ලෝභය කියලා කියන්නේ කුසල පක්ෂයේද අකුසල පක්ෂයේද? අකුසල පක්ෂයේ. මේක තියෙන තාක් අකුසල තමයි වැඩෙන්නේ. යම් දෙයක් අපි ආසාවෙන් ඉන්නවාද ඒක ලැබෙනකම් තියෙන්නේ ලෝභය. ඒ ලෝභයට ආසන්න කාරණය නොදුන් දේ පැහැර ගැනීමයි. මේ ලෝභය නිසා තියෙන ආසන්නම කාරණය මොකද්ද? සොරකමට පෙළඹෙනවා. යමක් නොදුන්නාද ඒ නොදුන්න දේ පැහැර ගන්න පෙළඹෙනවා. ඒ තමයි ලෝභයට තියෙන ආසන්නම කාරණේ. බලන්න මේ ධර්ම කාරණාවල තියෙන සුන්දරත්වය. පැහැය සටහන් සලකුණු ග්‍රහණය කිරීමේ ලක්ෂණය සුභ සංඥාවයි. හරිම ලස්සනයි මේ කරුණු. යම් දෙයක පැහැය සටහන් සලකුණු ආදිය ග්‍රහණය කරගන්න ස්වභාවය සුභ සංඥාව. සුභ සංඥාවට තියෙන ආසන්නම කාරණේ මොකද්ද? ඇස්කන් ආදී ඉන්ද්‍රියන්ගේ අසංවරය. මේ සුභ සංඥාවෙන් මේ පැහැයත් ගන්නවා සුභ වූ ලෙස. සටහනක් ගන්නවා සුභ වූ ලෙස. ඊළඟට මේ සලකුණු ආදියත් ගන්නවා සුභ වූ ලෙස. ඔය මට මතකයි මේක තියෙන්නේ ඉතා පැරණි සිංහල බණ කතාවල. එක භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ හරි කඩවසම්. මේ කඩවසම් භික්ෂුන් වහන්සේ
ආචාර්යයන් වහන්සේට බොහෝම ගරු සත්කාර ඇතිව බොහොම යටහත් පැවතුම් ඇතුව හොඳ පැවිදි ජීවිතයක් ගත කළා. මේ පැවිදි ජීවිතය ගත කරන තමන්ගේ යහපත් ගෝලයාගේ අනාගතය ගැන මේ ආචාර්යයන් වහන්සේ දවසක් තමන් වහන්සේගේ නුවණින් විමසනවා. මොකද මේ ආචාර්යයන් වහන්සේ රහතන් වහන්සේ නමක් මේ ලංකා භූමියේ. ඒතර මේ රහතන් වහන්සේ දැක්කා ලොකු අනතුරක් තියෙනවා මේ භික්ෂුවට. මොකක්ද ඒ අනතුර? මේ භික්ෂුවව දැලේ දාගන්න එක ස්ත්‍රියාවක් ඉන්නවා. ඒ ස්ත්‍රියවට හසු වුණොත් එහෙම මේ භික්ෂුවගේ පැවිද්ද සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ භික්ෂුව ඒ ස්ත්‍රී ඉන්නේ එක්තරා ගම්මානයක. එතකොට ආචාර්යයන් වහන්සේ පැනවීමක් කළා මේ භික්ෂුවට කතා කරලා, පින්වත් භික්ෂුව ඔබ කොහේ පිණ්ඩපාත වැඩියත් කමන්නේ අහවල් පැත්තට නෑ යන්න එපා කිව්වා. එතකොට මේ භික්ෂුව ගොඩාක් කීකරුයි. නමුත් මේ භික්ෂුවට තමන්ට ප්‍රමාදය ඇති කරන මේ කාරණේ ගැනම ආස හිතෙන්න ගත්තා. කාලයකට පස්සේ ආචාර්යයන් වහන්සේට හොරෙන් ඒ පැත්තේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට අර කියපු ස්ත්‍රියව හිටියා. අවිවාහක ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා මේ භික්ෂුවව දැක්ක ගමන් පිස්සු වැටුණා. ඒ භික්ෂුවම මට ඕනා කියලා ඇඳේ පෙරළුණා. එතකොට දෙමව්පියන්ට දැන් බේරිල්ලක් නෑ මේ ගෑනු ළමයාගෙන්. අන්තිමේ දෙමව්පියෝ දරු දුක නිසා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට කිව්වා, "අනේ ස්වාමීනි, අපේ දියණිය ඔබ වහන්සේ දැකලා ඔබ වහන්සේවමයි පතන්නේ. අනේ ස්වාමීනි, දියණියට මෙච්චර දෑවැද තියෙනවා. ඒ සියලු දෑවැදිත් එක්ක ඔබ වහන්සේට දියණියව දෙන්නම්. අනේ අපේ දියණිය ගැන අනුකම්පාවෙන් ඔබ වහන්සේ සිවුරු අරින්න" කිව්වා. ඒ භික්ෂුව ධර්ම මනසිකාරය තිබ්බ කෙනෙක්නේ. ඒ භික්ෂුව ඒකට කැමති වුණේ නැහැ. එතකොට දෙමව්පියෝ අඬලා දොඩලා ඒ භික්ෂුවව කැමති කරගන්න බැරුව එහෙම ගියා. 7 දවසකට පස්සේ අර ගෑනු ළමයා කන්නේ බොන්නේ නැතුව ඉඳලා භික්ෂුව ගැනම හිත ඉඳලා මැරුණා. දැන් මේ භික්ෂුවට ආරංචි එනවා. අහවල් ස්ත්‍රිය, අහවල් කාන්තාව, අහවල් ගෑනු ළමයා අන්න ඔබ වහන්සේ නිසා මැරිලලු. ඒත් මේ භික්ෂුවගේ හිත කම්පා කරන්න බැරුව ගියා. නමුත් පින්වතුනි, එදා ගමට පිණ්ඩපාතේ වඩිනකොට මේ ගෑනු ළමයා මේ භික්ෂුවව දකින්න ආවේ කහපාට ගවුමක් ඇඳයි. මේ භික්ෂුවගේ හිත මේ කහපාට ගවුම ඇඳගෙන හිටපු ස්ත්‍රියගේ රූපේ දැහැගෙනයි තිබුණේ. දවසක් මේ භික්ෂුව සොහනට යනවා භාවනාව පිණිස අරමුණක් ගන්නට. ඒ අරමුණ ගන්නට යනකොට අර ගෑනු ළමයාගේ මල සිරුර ඒ සොහනේ ගිනක් දාලා ගොඩාක් කල් ගත වෙලා අර කහපාට ගැවුමේ දිරපු කෑල්ලක් පැත්තක පේන්න තිබුණා. ඒ රෙදි කෑල්ල දැක්ක ගමන් ඒ භික්ෂුවට කහ ගවුම ඇඳගෙන ඒ ගෑනු ළමයා තමන්ගේ ඉස්සරහා ඉන්නවා වගේ මැවිලා පෙවුණා. ගොඩාක් දුක හිතුණා. අනේ මාව පතාගෙන හිටපු මට ආදරය කරපු කෙනෙක්, මං නිසාම මියදුන කෙනෙක් ඇගේ ආදරේ මට ලබන්න බැරුව ගියා කියලා එතනින්ම අයෝනිසෝ මනසිකාරයට පෙරුණා. සිවුරු ඇරියා. ඉන්ද්‍රිය අසංවර වුණා. එතකොට ඒ උනේ මොකෙන්ද? සුභ සංඥාව. සුභ සංඥාවේ ස්වභාවය තමයි පැහැය, සටහන්, සලකුණු ආදී ග්‍රහණය කර ගන්නවා. කෙලෙස් සහිත ස්පර්ශයකට එළඹීමේ ලක්ෂණය සුඛ සංඥාවයි. සැප සංඥාව කියලා අපි කියන්නේ. සුඛ සංඥාවේ ස්වභාවය තමයි කෙලෙස් සහිත ස්පර්ශයකට එළඹීමේ ලක්ෂණය. කෙලෙස් සහිත ස්පර්ශයකට තමයි ලං වෙන්නේ මේ සැප සංඥාවෙන්. දුක ඔක්කොම අමතක කරලා දානවා. කෙලෙස් සහගත ස්පර්ශයකට එකතු වෙනවා. ඒ සැප සංඥාවට ආසන්න කාරණය ආස්වාදයයි. සැප සංඥාවට සමීපතම කාරණේ මොකද්ද? ආස්වාදය. ප්‍රමාදී කෙනා මේ ආස්වාදෙහිලා ඇලී ගැලී යනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංකත ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය නුවණින් නොදැකීමේ ලක්ෂණය
නිත්‍ය සංඥාවයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංකත ධර්ම කියලා කිව්වේ අපි ඉගෙනගෙන තියෙනවා සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති. උපදින්ට අවශ්‍ය කරන හේතු සකස් වුණාම එය හට ගන්නවා. වයෝ පඤ්ඤායති. ඒ හේතුන් නැති වුණාම ඒ නිරුද්ධ වෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුලත් වෙනස් වීමක් තියෙනවා. නමුත් මේ නිත්‍ය සංඥාවෙන් කරන්නේ ඒ සංකත ස්වභාවය පෙන්වන්නේ. සංකත ස්වභාවය පෙන්වන්නේ නැතිකොට මේක හට ගන්නවා, පවතින එක වෙනස් වෙනවා, වෙනස් වෙලා නැසිලා යනවා කියන එක ඔහුට පේන්නේ. ආන්න ඒකට කියනවා නිත්‍ය සංඥා. නිත්‍ය සංඥාවේ ස්වභාවය තමයි සංකතයක ලක්ෂණ ප්‍රකට නොකරයි. නිත්‍ය සංඥාවේ ආසන්න කාරණය විඥානයයි. නිත්‍ය සංඥාවට ආසන්න කාරණය විඥානයයි. බුදුරජාණන් වහන්සේ මේ විඥානය එහෙම නැත්නම් සිත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මේ සිත කියන එක කොයිතරම් වේගින් වෙනස් වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ උපමා පිණසු කරා. මහණෙනි උපමාවක් කියන්න බෑ කියනවා මේ සිත වෙනස් වෙන වේගයට. ඒ තරම් ඉක්මනින් මේ සිත වෙනස් වෙලා යනවා. ඒ විඥාණය තමයි කියනවා නිත්‍ය සංඥාවට ආසන්නම කාරණය. අනිත්‍ය සංඥාවත් දුක්ඛ සංඥාවත් නුවණින් නොදැකීමේ ලක්ෂණය ආත්ම සංඥාවයි. ආත්ම සංඥා කියන එක අපි අර්ථ වශයෙන් ගත්තොත් ආත්ම කියලා කියන්නේ මම, මගේ, මට අයිති කියලා ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කරගන්න හේතුව කියනවා අනිත්‍ය ලක්ෂණයත් දුක්ඛ ලක්ෂණයත් පේන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය තේරෙන්නේ නැතිකොට දුක් ස්වභාවය තේරෙන්නේ නැතිකොට මේක මම මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම රූපය. මේ රූපය අනිත්‍ය වෙලා යනවා කියලා පේන්නේ නැතිකොට ඒක තේරුම් ගන්නේ නැතිකොට ඒ කෙනා මේක මගේ කියලා අල්ල ගන්නවා. හැබැයි රහත් මුනිවරුන්ගේ ජීවිත ඇයි එහෙම මම මගේ කියලා අල්ලගන්නේ නැත්තේ? ඒ රහතන් වහන්සේලාට ධර්මයේ දියුණු කරපු ප්‍රඥාව නිසා, ධර්මයෙන් ලද ප්‍රඥාව නිසා රහතන් වහන්සේලා මේ ලෝකයේ තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය දකිනවා. එතකොට මම මගේ කියලා මේ ලෝකේ ග්‍රහණය කරගන්න දෙයක් උන්වහන්සේලාට පේන්නේ නැහැ. ඒ ආත්ම සංඥාවට ආසන්න කාරණය වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන නාම ධර්මයන් එකට එක්ව පැවතීමේවත් නාම කායයි. එතකොට ආත්ම සංඥාවට ආසන්න කාරණේ තමයි නාම කාය. නිත්‍ය සංඥාවට ආසන්න කාරණේ තමයි විඥානය. සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අවිරින්ම අවබෝධ කරවන ලක්ෂණය විද්‍යාවයි. දැන් අපි කලින් ඉගෙන ගත්තේ අකුසල් පක්ෂය ගැන. දැන් මේ ඉගෙන ගන්නේ කුසල පක්ෂය. සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අවිරින්ම අවබෝධ කරවන ලක්ෂණයක් තියෙනවාද? ඒ තමයි විද්‍යාවේ ලක්ෂණය. ඒතර වර්තමානයේ අපි ඔය ඉගෙන ගන්න විෂයන් වලට අපි විද්‍යාව කියනවා. ඒක නාම මාත්‍රිකව විතරයි පින්වතුනි. විද්‍යාව කියලා යමකට හරියට කියනවා නම් විද්‍යාවෙන් කරන්නේ මොකද්ද? හැම දෙයකම යථාර්ථය, හැබෑ ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ නිසා තමයි රහතන් වහන්සේ නමක් ලබන උතුම් ඥාන තුනට අපි කියනවා ත්‍රිවිද්‍යා කියලා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පළවෙනි විද්‍යාවයි. චතුූපපාත ඥානය දෙවෙනි විද්‍යාවයි. ආසවක්ඛය ඥානය තුන්වෙනි විද්‍යාවයි. ඒවට විද්‍යාව කියලා කියන්නේ යථාර්ථය ඇත්ත ඇති හැටියෙන් අවබෝධ වෙච්ච නිසා. ඒ විද්‍යාවට ආසන්න කාරණය අවබෝධ කළ යුතු සියල්ලයි. විද්‍යාවට ආසන්නම කාරණේ තමයි අවබෝධ කළ යුතු සියල්ල. අවබෝධ කළ යුතු දේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අවබෝධ කළ යුත්තේ මොනවද? දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයි. මේ අවබෝධ කළ යුතු සියල්ල තමයි විද්‍යාවට ආසන්න කාරණේ. සිතේ විසිරී යාම නැතිකොට එක්තැනකට ගොනු කිරීමේ ලක්ෂණය සමතයයි. හරිම ලස්සනයි.
සිත විසිරී යා නොදී එකම තැනකට ගොනු කිරීමේ ලක්ෂණය සමතේ. ඒතර අපි සමත භාවනාව කියලා කියනවනේ. සමත භාවනාව කියලා කියන්නේ මොකක්ද? හිත ඒ අකුසල් අරමුණු තුළට යන්න නොදී හිත කුසල අරමුණ තුලම එකඟ කර ගන්නවා. අන්න ඒකට කියනවා සමත කියලා. සමතේට ආසන්න කාරණය අසුභ භාවනාවයි. සමතේට ඇති ආසන්නම කාරණය කුමක්ද පින්වතුනි? අසුභ භාවනාව. ඒ නිසායි ඔබ අහලා ඇති අතීතයේ ධර්මයේ හැසිරෙන ශිෂ්‍ය පරම්පරාවට ආචාර්ය වූ ස්තවිරයන් වහන්සේලා සතර කමඨහන් කියලා පැනෙවුවා. ඒ සතර කමඨහන් තමයි අපි අහලා තිනවා බුද්ධානුස්සති මිත්තාච අසුභං මරණස්සති. බුද්ධානුස්සතිය අනිවාර්යෙන් වඩන්න කිව්වා. මෛත්‍රිය අනිවාර්යෙන් වඩන්න කිව්වා. අසුභය අනිවාර්යෙන්ම වඩන්න කිව්වා. මරණ සතිය අනිවාර්යෙන්ම වඩන්න කිව්වා. එතකොට අසුභය වඩන්න කියන්නේ ඇයි? සමතේට ආසන්නම කාරණය අසුභ භාවනාවයි. ඊළඟට තෝරනවා ලෝභය නැතිකම, අලෝභය. අපි ලෝභය ගැන ඉගෙන ගත්තා. දැන් මේ අලෝභ කියන්නේ මොකද්ද? ආසා කළ දේ ගැන රහසේ සිත සිතා සිටින බව නැතිකොට එක්තැනකට ගොනු කිරීමේ ලක්ෂණය ලෝභ නැතිකම හෙවත් අලෝභයයි. ලෝභයෙන් කරන්නේ ආසා කරන දේ ගැනම හිත හිතා ඉන්නවා. ආසා කරන දේ ලබා ගන්නට කැමති වෙනවා. ඒ ස්වභාවය නැති කරලා දාලා කුසලයේ එක්තැනකට ගොනු කර ගන්නවා. අන්න ඒක අලෝභයයි. අලෝභයට ආසන්න කාරණය සොරකමින් වැළකීමයි. අලෝභයට ආසන්නම කාරණය සොරකමින් වැළකෙන නිසා. ඒ නිසා බලන්න බුදු කෙනෙක් මේ ශික්ෂා ආදී පනවනකොට කොයිතරම් අර්ථයක් සලකාගෙනද ඒ ශික්ෂාවන් පනවන්නේ. ලෝභයේ සහිත කෙනාම ආයාසයෙන් යුක්තව මම සොරකම් නොකරන්නෙමි කියලා සමාදන් වෙනවා. එතකොට සොරකම් නොකරන්නෙමි කියලා සමාදන් වෙනකොට ඔහුගේ ජීවිතේ සිද්ධ වෙන්නේ ලෝභය වැඩෙන්න තියෙන භූමිකාව නැතුව යනවා. අලෝභය දියුණු වෙනවා. කොයිතරම් යහපතක් ජීවිතේට සිද්ධ වෙනවද? ඒ නිසායි අපි බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය සත්‍යයි කියලා අදහගත යුත්තේ. මොකද බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අපේ ජීවිතේ අකුසල් දුරු වෙලා කුසල් වැඩෙන ආකාරයෙන් මේ සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයන් මෙච්චර මනහරයි කියලා අපිට තේරෙන්නේ මේ වගේ උතුම් පොත් වහන්සේලා ශ්‍රද්ධාවෙන් පරිහරණය කරද්දී. පීඩාවක් නැතිව සිටීමේ ලක්ෂණය ද්වේෂය නැතිකම හෙවත් අද්වේෂයයි. අද්වේෂයේ තියෙන ලක්ෂණය මොකද්ද? පීඩාවක් නැතිකම. ද්වේෂ කරන කෙනා හැමතිස්සෙම ඉන්න පීඩාවෙන් තරහක් ගන්න කෙනා. නමුත් අද්වේෂයේ තිබෙනවා නම් ඒ අද්වේෂයේ ලක්ෂණය තමයි පීඩාවක් නැති හිතින් සිටීම. අද්වේෂයට ආසන්න කාරණය සතුන් මැරීමෙන් වැළකීමයි. අද්වේෂයට තිබෙන ආසන්නම කාරණය ප්‍රාණඝාත නොකිරීම. ඒ නිසා සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ ශික්ෂාව පනවනවා. ශ්‍රාවකයාගේ කුසල් දියුණු කිරීම පිණිසත් අකුසල් දුරුවීම පිණිසත් මම ප්‍රාණඝාතයෙන් වැළකින්නෙමි කියලා සමාදන් වෙලා අදිෂ්ඨානයෙන් රකින්න කියලා. කරුණු නිවැරදිව තේරුම් ගැනීමේ ලක්ෂණය හෙවත් මුලා නැති බව අමෝහයයි. අමෝහ කියලා අපි කියනවනේ. අමෝහ කියලා කියන්නේ මොකද්ද? කරුණු කාරණා නිවැරදිව තේරුම් ගැනීමේ ලක්ෂණය අමෝහය. ඒ අමෝහයට ආසන්න කාරණය නිවැරදි ප්‍රතිපත්තියයි. අමෝහයට තියෙන ආසන්න කාරණය නිවැරදි ප්‍රතිපත්තිය කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ හරි මාර්ගය. ඒක තමයි නිවැරදි ප්‍රතිපත්තිය. ඒ නිවැරදි ප්‍රතිපත්තිය යන කෙනා යන්නේ කොයි පැත්තටද? අමෝහය දිශාවටයි. නිවැරදි ප්‍රතිපත්තියෙන් බැහැර වුණ ගමන් ඔහු ඉන්නේ මෝහය දිශාවේ.
ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්වත් මහණෙනි අඩාඩා හරි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්ට දුකසේ හරි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්ට කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන කෙනාගේ මෝහය දුරු වෙනවා. මෝහය දුරු වෙලා යථාර්ථය අවබෝධ වෙනවා. ඉදිමී නිල්වී ගිය මලසිරුර සැරව වැగిරෙන මලසිරුර ආදී අරමුණු සිතින් ග්‍රහණය කිරීමේ ලක්ෂණය අසුභ සංඥාවයි. අසුභ සංඥා කියලා කියනෝනේ අපි ඒ කියන්නේ අවිපරීත සංඥා අසුභ සංඥාව ඇත්ත ඇති හැටියෙන් දකින සංඥාවක්. අසුභ සංඥාව මේ කියන එකේ ලක්ෂණය තමයි සීවතික ආදී අසුභ අරමුණ හොඳින් හිතට ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මේක ගැන අපි ඉගෙන ගන්නකොට මේ අපිට හොඳට තේරෙන එකක් ඇතැම් අය ඇවිල්ලා කියන කතාවත් එක්ක මේ අසුභ සංඥාවට එන්න ලොකු පිනක් තියෙන්න ඕන. ඒකට හේතුව පින්වතුනි සමහර අයට මේ අසුභ සංඥා ඊළඟට නවසීවතික වගේ භාවනා කරගන්න බෑ. එක්ක බය වෙනවා, එක්ක කණ්ඩ බැරුව යනවා, එක්ක ඔක්කාරයට වගේ එනවා. මේ වගේ නොයි ප්‍රශ්න. එතකොට අපිට තේරෙනවා ඒ බඳු උතුම් දෙයක් පුරුදු කරගන්නට හිතේ පවත්වන්න තරම් පින්බලයක් නැහැ. නමුත් පින්බලයේ තියෙන කෙනාගේ ස්වභාවය හරිය වෙනස්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සසරේ ගොඩාක් පින් තිබ්බ තරුණයෙක්ගේ ඔහු සැවැත් නුවර උපන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා. බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට එනකොට පොඩ්ඩක් අර බ්‍රහ්ම ගති ඔහු තුල තියෙනවා. දැන් වෙන වෙන ලෝක වෙලලා ඉඳලා මෙහි එනකොට ඒ ගති අරන් එනවනේ. ඔය වගේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා එනකොට බ්‍රහ්ම ගතිය අරන් තමයි එන්නේ. බ්‍රහ්ම ගතිය කියලා කිව්වේ මොකද්ද? විරාගී ඒ ජීවිතේ. මේ කාම පිස්සුවක් නෑ ඒ ජීවිතේට. එතකොට අවුරුදු 20 වගේ වෙනකොට මේ තරුණයා සාමාන්‍යයෙන් අවුරුදු 20 වගේ වෙනකොට තියෙන මේ තරුණයන්ට තියෙන කාම පිස්සුව මේ තරුණයට නෑ. ඒතර මේ අනිත් යහළුවෝ දවසක් මේ ලොකු සාදයක් සූදානම් කරලා ওই සාදයට මත්පැන් ආදී හැම දෙයක් එක්කම ඒ වගේම මේගොල්ලෝ ගෙනල්ලා සතුටු වෙන්න කියලා ස්ත්‍රී දැන් සමහරුන්ට පෙම්වතියෝ හිටියා. ඒ පෙම්වතියන්ව එකතු කරන් ඇවිල්ලා. දැන් මේ තරුණයාට එහෙම මුකුත් නැහැ. මේ තරුණයාට ඒ යාළුවෝ ටික ලැහැත්ති කළා කුලියට ගත්ත තරුණියක් වගේ. මේ කුලියට ගත්ත තරුණියව මොහුගේ කාමරයට දාලා බලෙන්ම දොර ඇහුවා මේ විකාර නැතුව ওই තරුණියත් එක්ක සතුටු වෙන්න කියලා. එහෙම කිව්වට මේ තරුණයාට මේක සංවේදී වෙන්නේ නැහැ. දැන් අර ආපු වෛශ්‍යාව පැත්තකට වෙලා ඇඳේ කොනක වාඩි වෙලා ඉන්නවා. මේ තරුණයා ඇඳේ එහා කොනේ වාඩි වෙලා ඉන්නවා. මොකට කිසි සංවේදී බවක් නැහැ. නමුත් හරි කඩවසම් තරුණයා. දැන් අර වෙසඟන්නට හිත ගියා. වෙසඟන මෙයාව කොහොම හරි පොළඹව ගන්න ඕන කියලා අප්පුඩියක් ගහලා හයියෙන් hina වුණා. ඒ hina වෙනකොටම ඒ සද්දෙට මොකද්ද මේ කියලා මේ තරුණයා බලනවා. බලද්දී මේ තරුණී hina වෙනවා පේනවා. hina වෙනවා පේනකොට පිංගුතුනේ මේ සාමාන්‍ය කෙනෙකුගේ හිත යන්නේ කොහොමද? ෂා ලස්සන hinaව මුතු කෙට වගේ දත් මේ නාදල්ලේ පාට තියෙන ලස්සන තොල්පෙති මෙහෙමනේ යන්නේ. දැන් මේ තරුණයාට අසුභ සංඥාවේ හිත පිහිටියා. චිකේ මේ කෙලතැවරිච්චි දත්තට නොවේ කියලා හිත පිහිටියා. එතකොට මේ අසුභ ස්වභාවය ග්‍රහණය කරගන්න ලක්ෂණය තමයි අසුභ සංඥාව. එතකොට අපි අසුභ භාවනාව කරනවා කියලා මේ භාවනා කරනකොට අපේ තුල අසුභ සංඥාව වැඩෙනවාද කියලා අපිට බලන්න තියෙන්නේ අසුභය ග්‍රහණය කරගන්නවා නම් හිතින් හොඳට අසුභ ස්වභාවය මෙනෙහි කරන්න හැකියාව තියෙනවාද කියන එක. අසුභ සංඥාවට ආසන්නම කාරණය අවබෝධයෙන්ම එපා වීමයි. අසුභ සංඥාව හොඳට පුරුදු කරන කෙනාට අවබෝධයෙන්ම කලකිරීම හට ගන්නවා. බලන්න මේ ධර්මයන් ගැන
මෙසේ දැන හිටීම අපට කොයිතරම් වටිනවද? කෙලෙස් සහිත ස්පර්ශය පිළිබඳව විශේෂයෙන් දැනගැනීමේ ලක්ෂණය දුක්ඛ සංඥාවයි. ඒ දුක්ඛ සංඥාවට ආසන්න කාරණය අරමුණ විඳීමයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංකත ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය නුවණින් දැකීම අනිත්‍ය සංඥාවයි. ඒ කිව්වේ සංකතයක ඇත්ත ස්වභාවය නුවණින් දැක ගන්න පුළුවන් වෙන හැකියාවට කියනවා අනිත්‍ය සංඥා. හට ගැනීම, වෙනසීම, පවතින දේ තුළ වෙනස් වීම කියන මේ සංකතයේ ලක්ෂණ කෙනෙකුට හොඳට දකින්න පුළුවන් වෙන්නේ අනිත්‍ය සංඥාවෙන්. ඒ තමයි අනිත්‍ය සංඥාවේ ස්වභාවය. ඒ අනිත්‍ය සංඥාවට ආසන්නම කාරණය සංස්කාරයන්ගේ හට ගැනීමත් නැසීමත් නුවණින් දැකීමයි. අනිත්‍ය සංඥාව හොඳට පිහිටියොත් එහෙම ඒක තැනක තිබෙනවා. ඒක උනේ ඈත අතීත බුද්ධ ශාසනයක. ඒ බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මට මතක නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා අභිඥාලාභී ඍෂිවරයෙක්. මේ ඍෂිවරයා මේ අහසින් යනවා. ඒ අහසේ යනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වනයෙන් ඉහළට මේ ගස් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි මාලාව විහිදෙනවා. හරි ආශ්චර්යයි, හරි ලස්සනයි. මේ ලස්සන දැකලා අර ඍෂිවරයා අහස් ගමන නවත්තලා මේ වනයේට පාත් වුණා. වනයේට පාත් වෙලා මේ වනයේ මැද්දේ මේ එළිය විහිදෙන්නේ කොහෙටද කියලා බලාගෙන යනකොට රුක්සෙවණක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුද්ධ රශ්මි මාලා විහිදුවමින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා පේනවා. රන් පිළිමි තිබ්බා වගේ. හරියට හිත පැහැදුනා. හිත පැහැදිලා මේ ඍෂිවරයා බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ හරි ආශ්චර්යයි. ඔබ වහන්සේගේ දැක්ම අద్භූතයි. ස්වාමීනි ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් යමක් මට කියන්න මං ආසයි පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් බ්‍රාහ්මණ ඔබ සබ්බේ සංඛාරා අනිච්චා මේ හැමදේම අනිත්‍යයි කියන එක ඔබ මෙනෙහි කරන්න. ඒක තමයි පුරුදු වෙන්න දීපු දේ. හැමදේම අනිත්‍යයි කියලා. හැමදේම අනිත්‍ය වෙලා යනවා කියලා ඔහු හිතනවා. ඔහුට පේනවා එතකොට මේ ලෝකේ අනිත්‍ය වෙලා යන හැටි. ඒක දකිමින් ඒ ජීවිතේ වාසය කළා. එතකොට මේ අනිත්‍ය සංඥාව උපදවගෙන හිටපු එකේ වටිනාකම බලන්න. ඊට පස්සේ ඔහු දෙව් මිනිස් දෙගතියේ ඉපදෙමින් ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ බ්‍රාහ්මණ පවුලක උපන්නා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නෙතට දවසක් හසු වෙනවා. ඒ මහා කරුණා නෙතට හසු වෙනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මොහු සසරේ බලවත් අනිත්‍ය සංඥාව වැඩි කෙනෙක්. ඒ නිසා සංස්කාරයන්ගේ හට ගැනීම නැතිවීම ගැන දහම් පදයක් දේශනා කරපු ගමන් අවබෝධ කරගන්න පින මොහුට තියෙනවා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණගේ නිවසට දානෙට වැඩම කළා. දානෙ පූජා කරලා ඉවරුණාට පස්සේ මේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ මේ සංස්කාරය ඔක්කොම අනිත්‍යයි. හට ගන්නවා වෙනසී යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඉපදීම පිණිස යමක් හේතුනාද ඒ හේතුන් නැති වූ කල්ලි එය නිරුද්ධ වී යන්නේය. තේසං රූප සමෝ සුඛෝ මේන්න මේ ස්වභාවය ඒ කිව්වේ ඉපදීමක් පෙනෙන වෙනසීමක් පෙනෙන පවතින දේ තුළ වෙනස් වීමක් පෙනෙන මේ සංකත ස්වභාවය නැති තැන සුඛෝ නිවන නම් වූ සැපේ ඇත්තේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට හරි ආශ්චර්යයි, හරි අద్භූතයි. ඔහු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ තමයි අනිත්‍ය සංඥාවේ තියෙන බලගතුකම. සියලු ධර්මයන් තුළට කිඳා බැසීමේ ලක්ෂණය අනාත්ම සංඥාවයි. ඒ අනාත්ම සංඥාවට ආසන්න කාරණය මේ ධර්මතාවකී යන සංඥාවයි. මේ ධර්මතාවයක් කියලා කිව්වේ මොකද්ද?
තමන්ගේ වසඟේ පවත්තන්ට බැරි ස්වභාවය ධර්මතාවයක්. සියලු ධර්මයන් තුළට කිඳා බැසීමේ ලක්ෂණය අනාත්ම සංඥාව. ඒ අනාත්ම සංඥාවෙන් යුක්ත කෙනා මේ ධර්මයන් තුළට කිඳා බැහැලා මේ ලෝකයේ තියෙන සියලු ධර්මයන් පිළිබඳව අනිත්‍යයි දුකයි කියලා අවබෝධ කරගන්න දක්ෂයි. අනිත්‍ය දුක දකිනකොට ඔහුට එහි අනාත්ම ස්වභාවය වැටහෙන්න ගන්නවා. ඊළඟට විස්තර වෙනවා මේ පොත් වහන්සේක. දැන් මේ අකුසල් සම්බන්ධයෙන් පින්වතුන්ලා මේ කුසල් අකුසල් සම්බන්ධයෙන් මේ විදිහේ විග්‍රහයක් අපි පින්වතුන්ලා අහලා තියෙන්නේ නැති ඇති. බලන්න කොයිතරම් සුන්දරයිද මේ උතුම් ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපගේ මහා කච්චාන මහරහතන් වහන්සේ මෙහිමත් තෝරනවා. කාමරාගයට ආසන්න කාරණය පංචකාම ගුණයයි. කාමරාගය කියන එකට ආසන්න කාරණේ මොකද්ද? පංචකාම ගුණ. පංචකාම ගුණ කියලා කිව්වේ චක්කු විඤ්ඤේය රූපා. ඇහැට පේන රූප. ඉට්ඨා කාන්තා මනාපා. ඉෂ්ඨ කාන්ත මනාප පිය රූපා. ප්‍රිය රූපී කාමූප සංහිත කැමැත්ත ඇති වෙන රජනීය. මෙන්න මෙහෙම රූප තියෙනවා. මනාපික රූප. මනාපිකා සද්දා. මනාපිකා ගන්ධා. මනාපිකා රසා. මනාපිකා පොට්ටබ්බා. මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන පහට කියනවා පංචකාම ගුණ. කාමරාගයට ආසන්නම කාරණය මේ පංචකාම ගුණයයි. රූපරාගයට ආසන්නම කාරණය රූපවත් වූ පංච ඉන්ද්‍රියයන්ය. රූප රාගයට ආසන්න කාරණය රූපවත් වූ පංචේන්ද්‍රියය. භවරාගයට ආසන්න කාරණය මනස නැමැති 6 වෙනි ආයතනයයි. පංච උපාදානස්කන්ධයට ආසන්න කාරණය ඒ රූප වේදනා ආදී උපදින ආකාරයට බැලීමයි. පංච උපාදානස්කන්ධයට ආසන්නම කාරණය රූප වේදනා සංඥා සංස්කාර විඥාන ආදී උපදින ආකාරයට බැලීම කියනවා. ඥාන දර්ශනයට ආසන්න කාරණය පෙරවිසූ කඳ පිළිවෙල සිහි කිරීමයි. මේ විදිහට මේ අර්ථ මේ තෝරන්නේ රහතන් වහන්සේ නම. සියලු කෙලෙස් නැසූ උත්තමේ පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක්. බලන්න මේ විස්තර වෙන විදිය. දැන් පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමකට විනා මේ ධර්මයන් මේ විදිහට පහදන්න ලේසි කෙනෙකුට කරන්න පුළුවන් කන්නේ නෙමෙයි. ඇදහිීමේ නිශ්චය කිරීමේ ළඟට පැමිණීමේ ලක්ෂණය ශ්‍රද්ධාවයි. ඕන්න ශ්‍රද්ධාව කියන එක අපිට හොඳට තෝරගන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන එකේ ස්වභාවය ඇදහිීම, නිශ්චය කිරීම, නිෂ්ඨාවටපත් වීම, ළඟට පැමිණීම මේක ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැන් ශ්‍රද්ධා කියන එක ශාසනය තුල තෝරන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සත්‍යයක් කියලා අදහනවා නම් සත්‍යක්මයි කියලා නිශ්චයටපත් වෙනවා නම් ආන්න ඒ කෙනාගේ ඒ ශ්‍රද්ධාව නිසාම ඔහු ශාස්ත්‍රඥ වහන්සේගේ ළඟට පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි කියනවා ශ්‍රද්ධාවේ ලක්ෂණය. නොකැළඹීමේ ප්‍රසන්න වීමේ ළඟට පැමිණීමේ ලක්ෂණය ප්‍රසාදයයි. අපි ශ්‍රද්ධාවට තවත් නමක් කියනවානේ ප්‍රසාදයටපත් වුණා කියලා. ප්‍රසාදය කියන එකේ ලක්ෂණය මොකද්ද? කැළඹෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඕන්න කෙනෙකුට ප්‍රසාදය තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ කඳ ගැන, ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය ගැන කැළඹීමක් නැති හිතක් ඔහුට තියෙනවා. ඒ හිත නිසා ශාස්ත්‍රඥ වහන්සේ ගැන සිහි කරන හැම වතාවකම ඔහුට ප්‍රසන්න බව උපදිනවා. ඒ ප්‍රසන්න බව නිසාම ශාස්ත්‍රඥ වහන්සේ කරා එළඹෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රසාදයේ ස්වභාවය. විශේෂයෙන් ඇදහිීමේ ලක්ෂණය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තියෙන කෙනා විශේෂයෙන් අදහනවා. ඒ ශ්‍රද්ධාවට ආසන්න කාරණේ නොසෙල් වෙන පැහැදීමයි. ශ්‍රද්ධාවට ආසන්නම කාරණේ තමයි
අචල ප්‍රසාදය හොලවන්න බැරි ප්‍රසාදය හට ගන්නවා. නොකැළඹීමේ ලක්ෂණය ප්‍රසාදයයි. මේ ප්‍රසාදයේ තියෙනවා මේ ප්‍රසාදය කියන එකේ ස්වභාවය තමයි කැළඹෙන්නේ. ඒ ප්‍රසාදයට ආසන්න කාරණය ශ්‍රද්ධාවයි. ප්‍රසාදයට ආසන්නෙම තියෙන කාරණාව ශ්‍රද්ධාව කියනවා. ශ්‍රද්ධාව කියන එක හොඳට තෝර බේර ගන්න පුළුවන් තැනක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු ගිහි ශ්‍රාවකයන් අතරේ ප්‍රනීත දම්පැන් පුදන ශ්‍රාවකයන් අතර අග්‍ර වුණේ ඔහු. ඒ තමයි මහානාම. මේ මහානාම ශාක්‍යයට යාළුවෙක් හිටියා. ඒ යාළුවාගේ නම ගෝධා. මේ ගෝධා ශාක්‍යයාත් මහානාම ශාක්‍යයත් අතර දවසක් පොඩි දහම් පිළිසඳරක් හටගත්තා. ගෝධා ශාක්‍යයා මේ දහම් පිළිසඳරදී කියනවා මහානාමේනි සෝතාපට්ටි අංග සෝතාපන්න කෙනාට පිහිටන අංග 3යි. බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් සංගරුවන ගැනත් ඇති අචල ප්‍රසාදයයි කිව්වා. ඒතර මහානාම මේ ගෝධාට කියනවා නෑ ගෝධාවෙනි සෝතාපට්ටි අංග 4යි. බුද්ධි අවෙච්චප්පසාද, ධම්මේ අවෙච්චප්පසාද, සංඝේ අවෙච්චප්පසාද. බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගරුවන ගැන ඇති නොසෙල්ලුන ප්‍රසාදයත් ආර්යකාන්ත සීලයත් 4ක් තියෙනවා කිව්වා. එතකොට මේ ගෝධා ශාක්‍ය කියනවා නැත්ත මහානාමීනි සෝතාපට්ටි අංග ඇත්තේ 3කි. එතකොට මහානාම කියනවා නැත ගෝධාවෙනි සෝතාපට්ටි අංගය 4යි. මේක බැරි වුණා දෙන්නට බේරගන්න. අන්තිමේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙන්නම යනවා. ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගෝධාවන් කියනවා සෝතාපට්ටි අංග 3යි කියලා. ස්වාමීනි මම කියන්නේ සෝතාපට්ටි අංග 4යි කියලා මේ විස්තරය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මහානාමගෙන් අහනවා මහානාමය ඔබට තථාගතයන් වහන්සේ ගැන තිබෙන ප්‍රසාදය ශ්‍රද්ධාව කොහොම එකක්ද? එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේක මේ වගේ යම්කිසි අරුබුදයක් පැන නැගිලා ඒ අරුබුදේ කරන කොටගෙන බුදුරජාණන් වහන්සේ එක මතයක් දරද්දී භික්ෂූන් වහන්සේලා වෙන මතයක් දරනවා. එතකොට භික්ෂූන් වහන්සේලා වෙන අදහසක බුදුරජාණන් වහන්සේ වෙන අදහසක බුදුරජාණන් වහන්සේ තනි වෙනවා. ස්වාමීනි ඒත් මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ස්වාමීනි ඒ කාරණේ හේතු කරගෙන භික්ෂුණීනුත් වෙන අදහසක් කරගත්ත බුදුරජාණන් වහන්සේ තනි වුණොත් උපාසක පිරිසත් උපාසිකා පිරිසත් වෙනම මතයක් ගත්තත් දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකයේම එක පැත්තකට වෙලා බුදුරජාණන් වහන්සේ එක පැත්තක හිටියත් ස්වාමීනි මම තථාගතයන් වහන්සේගේ පැත්තේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ගෝධා ශාක්‍ය පැත්තට හැරිලා කියනවා ගෝධාවිනි මහානාමයන්ගේ ශ්‍රද්ධාව ගැන පැහැදීම ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා නාමයන්ට දියුණුවක් මිස පරිහානියක් නොවේ කිව්වා. ආන්න ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඒ විදිහට තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව නිසාම ප්‍රසාදේ හට ගන්නවා. ඒ ප්‍රසාදේ නිසාමයි ශ්‍රද්ධාව ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ ශ්‍රද්ධාව කියන එක පිංගුතුනි බලයක්. ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රියක්. මේ සීක ශ්‍රාවකයාට ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට තිබෙන බලගත් බලයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන දෙය යම් කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් ඔහුට අනතුරු කරන්න බෑ. මේ ශාසනයෙන් කවදාවත් ඔහු බැහැර වෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා. ඉතින් අපිට මේ කාරණා අහලා හිත පහදව ගන්න තියෙන්නේ. මොකද අද කාලේ නම් මේ වගේව හිතා ගන්නව පුළුවන්කම නැති තරම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් හිටියා. මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ
ධර්මය අහලා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එතකොට සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නේ අපි ධර්මයේ තුල ඉගෙනගෙන තියෙනවා බුදුරජාන් වහන්සේ කියන හොලවන්න බැරි ප්‍රසාදයෙන් දැන් මොහුට ඇති වෙලා තියෙන්නේ. මෙහෙම තියෙනකොට මොහු සෝවාන් වුණාද නැද්ද කියලා බලන්න හිතුණා වසවර්ති මාරයාට. මාරයාට තිබුණේ හැකියාව. මාරයා බුදුරජාණන් වහන්සේගෙම වේසි ගත්තා. බුදුරජාණන් වහන්සේම වේසි ගත්තා කිව්වම පින්වතුනි මේ සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේගේ රුව මවන්න මේ ලෝකේ කිසි జగතිකට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ රූපය කියලා රැවටෙන විදිහේ රූපයක් මෙව්වා. ඒ හා සමාන එකක්. ඒ මවාගෙන ඒ ශ්‍රාවකයාගේ නම සූරම්බට්ට. සූරම්බට්ට ළඟට එනවා. ඇවිල්ලා මේ උපාසකෙක්. මේ උපාසකයාට මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට කියනවා. උපාසකය මම ධර්ම කතාව කරනකොට මම ඔහෙට කිව්වනේ සියල්ලම අනිත්‍යයි කියලා. ඒ වුණාට උපාසකේ මට ඒක පොඩ්ඩක් වැරදිලා කියුනේ. ඇතැම් දේවල් අනිත්‍යයි ඇතැම් මේවා අනිත්‍ය නෑ කිව්වා. ඒ කියපු ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකපු ශ්‍රාවකෙක් මේ ඉන්නේ. මොහුට තේරුණා මේ නම් තථාගතයන් වහන්සේ නෙමෙයි. ඇයි ශ්‍රද්ධාව බලවත්. බුදුරජාණන් වහන්සේගේ වේසින් ඇවිල්ලවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහදවන්න බෑ. මොහු කෙලින්ම ඇඟිල්ල දික් කරලා අහනවා "ඒයි ඔබ මාරයා නේද?" කියලා ඇහුවා. ඒ අභිමානවත් ශ්‍රාවකයා අහනකොට මාරයාට මවාගත්ත වේසින් ඉන්න බැරුව ගියා. අතුරුදහන් වෙලා හැබෑ වේසි මෙවුණා. එහෙමවත් කලබවන්න බැරි වුණා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ. එතන ශ්‍රද්ධාවේ ලක්ෂණය තමයි ඇදහිීම නිශ්චයකටපත් වීම. ඒ නිසා අපේ ජීවිත ආරක්ෂා කරන ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහන්ට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නිශ්චාවකටපත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන ප්‍රසාදයට කැළඹෙන්න දෙන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගත්තොත් තමයි අපිට අපේ ජීවිත මේ විඳවමින් යන සංසාරයෙන් ගලවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අප හැම දිනාට මේ ධර්මය අවබෝධ කරගෙන සැපවත් වූ ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර